එතකොට විදුලි නිපදවන ක්‍රම විදිහට අපි අවසානයේ කතා කරා ගිය සති කතා කරලා තියෙනවා විදුලි නිපදවන ක්‍රමයක් කියන මොකක්ද විදුලි බලාගාර පුංචි විදුලි බලාගාරයක් නිෂ්පාදනය අපි ගෙදරදී හදන හැටි ගැන. එතකොට ඒ රූපය ඇඳලා තියෙනවා. අපි ක්‍රමය ලියන්න ඕන. ඒ නිසා හැමෝම රූපයට පහළින් මෙන්න මේ විදිහට ලියාගෙන යමු. මොකක්ද ක්‍රමය කියලා. හරි මේ පුංචි විදුලි බලාගාරය හදන ක්‍රමය මොකක්ද කියලා මෙන්න මේ විදිහට පහළින් හැමෝම ලියාගෙන යමු. හරි. ලියන්න මෙවිදිහට ලියන්න. රූපයේ පරිදි තරු ලකුණු දාලා ලියන් යන පල්ලෙහාට රූපයේ පරිදි සර්ඩින් දක්වන්නකෝ. හරි මම කරන්න හරිද අසරංගේ හරිද රූපයේ පරිදි රූපයේ පරිදි රූපයේ පරිදි හරි කුඩා විදුලි මෝටරයකට ඔව් හිරුෂ ක්‍රමයේ ඇහින්නේ හිරුෂව මයික් ඕෆ් කරනවා කියන්න කලින් නේද? ක්‍රමය ඔව් ක්‍රමයේ අපි රූපය ඇඳලා තියෙනව නේද දැන් පහළ ලියාගෙන යන්න ඕන තරු දාලා හරි ලියන්න රූපයේ පරිදි කුඩා විදුලි මෝටරයකට රූපයේ පරිදි කුඩා විදුලි මෝටරයකට රූපයේ පරිදි කුඩා විදුලි මෝටරයකට පෑන් කූර සවිකර අසරංගි පෑන් කූර සවිකර සරයි මුලින්නම් කියන්නකෝ. රූපයේ පරිදි කුඩා විදුලි මෝටරයකට පෑන් කූර සවිකර එයට තලබමරයද සවි කරන්න ඊළඟට ලකුණු දාලා ලියන්න එයට තලබමරයද සවි කරන්න ඊළඟට ලකුණු දාලා ලියන්න සර් ඉන්න කොඩින්ගා හරි ආයෙ වෙලාවට එන්න ඕන පන්තියට ඈ පරක් වෙලාවද ගොඩක් ළමයි හරිද අසරංගේ හරිද ලියන්න ඊට පස්සේ ඊළඟ පියවර ලියන්න විදුලි මෝටරයේ අග්‍ර දෙකට වයර් කැබලි සම්බන්ධ කර විදුලි මෝටරයේ අග්‍ර දෙකට වයර් කැබලි සම්බන්ධ කර
වයර් කැබලි සම්බන්ධ කර පළමුව ගැල්වනෝමීටරයද දෙවනුව බල්බයද සවි කරන්න දෙවනුව බල්බයද සවි කරන්න හරි දෙවනුව බල්බයද සවි කරන්න මොකද භාෂිත මුලින් ඉඳලා භාෂිත කොතන ලියලා තියෙන්නේ මුලින් ඉඳලාම මොකද්ද සම්බන්ධ කරන්න සම්බන්ධ කර පළමුව ගැල්වනෝමීටරය සද්ද අඩුයිද මගේ එහෙම දෙයක්ද නෑනේ පළමුව හරි පළමුව ගැල්වනෝමීටරයද දෙවනුව බල්බයද සවි කරන්න හරි බල්බයද සවි කරන්න ඒකටම ලියන්න ඒ එක් අවස්ථාවේදී තල බඹරය ජල පහරකට අල්ලන්න හොඳයි ජල පහරකට දැන් ජල පහරකට අල්ලන්න හරි බලන්නකො හැමෝම දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න යන්න හරිද දැන් අපි මොකද්ද මෙතන කරලා තියෙන්නේ මේ කුඩා විදුලි මෝටරය අපි භාවිතා කරලා තියෙන මොකක් විදියට දැන් මොනවා විදියට පාවිච්චි කරලා තියෙන මේක ඩයිනමෝවක් විදියට අපි භාවිතා කරලා තියෙනවා අපි කියවන අපේ ගෙදර ඩයිනමෝවක් අපිට නැහැ ඒ නිසා ඩයිනමෝවක් විදියට පාවිච්චි කරන අපිට තියෙන්නේ මොකද්ද කුඩා විදුලි මෝටරය ඔව් එක් අවස්ථාවේදී තල බඹරය ජල පහරකට අල්ලන්න හරි හොඳයි දැන් අපි ඔන්නෝම සෙට් කරලා තියෙනවා කියන්නේ ගැල්වනෝමීටරය අර මෙන්න මෙහෙම ඔන්න ගැල්වනෝමීටරය සෙට් කරලා තියෙනවා හරි දැන් තල බඹරය කැරකෙනවා තල බඹරය වතුර පාරකට අල්ලද්දී කැරකෙනවා හරි එතකොට මොකද වෙන්නේ අපි නිරීක්ෂණය මොකක්ද වෙන්නේ මෙතන ගැල්වනෝමීටරය යන සෙට් කරලා තියෙන්නේ මොකද්ද අපි නිරීක්ෂණය එන්නේ තල බඹරේ කැරකෙනකොට ගැල්වනෝමීටරේ නිරීක්ෂණය මොකක්ද? කටුව සෙලවෙනවා. කටුව මොනා වෙනවද? සෙලවෙනවද? කටුව උත්ක්‍රමණය වෙනවා නේද? අපි දැන් කියන්නේ එහෙමනේ කටුව උත්ක්‍රමණය වෙනවා. හොඳයි. එතකොට දැන් ඔය කටුව උත්ක්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ විදුලිය නිෂ්පාදනය වෙන්න නම් අපි මෙතන තියෙන මොකද කරන්නනේ මෝටරේ අර තියෙන කූර අපි කියන මේකට අක්ෂණය කියලා. අන්නේ මෝටරේ කූර කොහොම හරි කරකවන්න ක්‍රමයක් අපි හොයාගන්න ඕන. කොහොම හරි කරකවන්න ක්‍රමයක්. හරි. දැන් එක ක්‍රමයක් තමයි මේක ජල පහරකට අල්ලලා කරකවනවා කියන එක. හොඳයි.
තව කාටද එහෙම තව අයිඩියා එකක් තව අදහසක් මේ අක්ෂණය කරකවන්න පුළුවන් තවත් ක්‍රමයක් කියන්න පුළුවන්. ජල පහරකට අල්ලනව ඇරෙන්න මේ අක්ෂණය කරකවන්න පුළුවන් තවත් ක්‍රමයක්. සුළඟට සුළඟ මගින් නේද? ඔව්. අපි මෙතන හරි මේක තලබඹරය වෙනුවට අපි හයි කරනවා සුළම් බඹරයක් සුළම් පෙත්තක්. හරි එතකොට සුළම් පෙත්තකට හයි කරපුවාම මෙතන මොකද වෙන්නේ? සුළම් පෙත්ත කරකවන නිසා නැවත විදුලිය නිෂ්පාදනය වෙලා ගැල්වනෝමීටරයේ කටුව මෙහෙම උත්ක්‍රමණය වෙනවා. හරිද? එතකොට ඔළුවේ තියාගන්න ඕන අපිට ජලයට අමතරව සුළඟ භාවිත කරලත් මේ දේ කරන්න පුළුවන්. හොඳයි. ඔයාලගේ පළවෙනි දෙවෙනි වාරේ පේපර් එකේ තියෙන ප්‍රශ්නයකට අදාළ මම අහන්නම්. හරි. මෙතන මේ කටුවේ උත්ක්‍රමණය වැඩි කරන්න මේ කටුවේ උත්ක්‍රමණය වැඩි කරන්න අපට කළ හැකි දේවල් මොනවාද? මේ කටුවේ උත්ක්‍රමණය වැඩි කරන්න අපට කළ හැකි දේවල් මොනවාද? කටුවේ උත්ක්‍රමණය වැඩි කරන්න. ඔව්. ජල පහරේ වේගය වැඩි කිරීම. හොඳයි. ජල පහරේ වේගය වැඩි කිරීම. එතකොට මොකද වෙන්නේ? තලබඹරේ වේගෙන් කරකිනවා මේ කටුව වැඩිපුර උත්ක්‍රමණය වෙනවා. හොඳයි. තව මොනවද කරන්න පුළුවන්? ජල පහර සුළං හමන දිශාවට ඇල්ලීම. සුළං හමන දිශාවකට වැඩි සුළඟක් හමන දිශාවකට ඇල්ලීම. තව ආය මොනවද කරන්න පුළුවන්? ජල පහරේ වේගය වැඩි කිරීම විතරද අපිට කරන්න පුළුවන්? තව මොනවද අපිට කරන්න පුළුවන්? ජල ඔව් තලබඹරේට පෙති ගණන වැඩි කරනවා. මොකද? තලබඹරේ පෙති ගණන වැඩි කිරීම. මොකද කරන්නේ? මෙන්න මේ තලබඹරේ පෙති ගණන වැඩි කරනවානේ. මේ තුනක් කියන එක ඊට වඩා වැඩි ගණනක් අපි සවි කරනවා. එතකොටත් ඔය කටයුතු උත්ක්‍රමණය කියන එක වැඩි වෙනවා. ඔය වගේ ප්‍රශ්න ඇහුවොත් එහෙම ඔයාලට පිළිතුරු දීමේ හැකියාව තියෙන්න ඕන. හොඳද? හරි. ලියන්න ඊළඟ තල ලකුණු දා ක්‍රමයේ යටතේ ඊළඟ තල ලකුණු දාලා ලියන්න. හරි ක්‍රමයේ යටතේ ඊළඟ තල ලකුණු දාලා ලියන්න. සුළං පෙත්තක් භාවිත කරද ඉහත දේම සිදු කරන්න. හොඳයි. ආයත් මුලින්ම කියන්නකො සර්. සුළං පෙත්තක් භාවිත කරද ඉහත දේම සිදු කරන්න. හරි සුළං පෙත්තක් භාවිත කරද ඉහත දේම සිදු හසරන් කියවක මට ඇහුන්නේ නැහැ. ඉහත දේම සිදු කරන්න. සර් සුළං පෙත්තක් අල්ලන්න බෑනේ ජල පහරකට. ජල පහරකට අල්ලන්න බෑ. හරි ඒක සුළං පෙත්ත අපි අල්ලන්නේ නැහැ. ජල පහරකට අපි ඒක සුළඟට අල්ලන්නේ. හරිද? ඒකට ඒක තේරෙන්න ඕන ළමයින්ට. හරි. සුළං පෙත්තක් භාවිත කරලා ඉහත දේම සිදු කරන්න ගමන් සුළං පෙත්තක් තරම් කියලා වතුර පාරට අල්ලන්නේ නැහැ. හරි ඒක සුළං පෙත්තයි කරන්නේ සුළඟට අල්ලන්නනේ. නේද? හරි. ලියන්න ඊට පස්සේ නිරීක්ෂණය ලියන්න ඊළඟට අපේ නිරීක්ෂණය කරි සිග්නල් අවුලක් තියෙනවා මම හිතන්නේ. ලියන්න අපේ නිරීක්ෂණය. හරි නිරීක්ෂණය. හොඳයි. ගැල්වනෝමීටරේ සවි කරලා තියෙනවා මොකද වෙන්නේ? ගැල්වනෝමීටරේ කටුව මොකද්ද වෙන්නේ? ගැල්වනෝමීටරයක් සවි කරලා තියෙනවා ගැල්වනෝමීටර කටුව උත්ක්‍රමණය වෙනවා. බල්බයක් සවි කරලා තියෙන නිරීක්ෂණය මොකක්ද? බල්බයක් සවි කරලා තියෙන නිරීක්ෂණය බල්බය දැල් වෙනවා. හොඳයි. දැන් හැමෝම ලියමු නිරීක්ෂණය. අපේ නිරීක්ෂණය මොකද්ද මේ ක්‍රියාකාරකමේ? හරි. නිරීක්ෂණය මොකක්ද? ලියන්න නිරීක්ෂණය. හරි. ගැල්වනෝමීටරයේ වාශිත නිරීක්ෂණය කියලා දාලා ලියන්න.
වාසිත අපි ක්‍රමයෙන් පස්සේ නිරීක්ෂණය ලියන්නේ. නිරීක්ෂණය නෙමෙයි සුලම් පෙත්තක්. වාසිත සර් සුලම් පෙත්තක් ඒකත් කොහොමද? සුලම් සුලම් පෙත්තක් භාවිතා කර ඒ ටික කියන්නේ. සුලම් පෙත්තක් භාවිතා කර ඉහත දේම සිදු කරන්න. හරි. සුලම් පෙත්තක් භාවිතා කර ඉහත දේම සිදු කරන්න. සර් මුලින්ම කියන්න. නිරීක්ෂණයද නැත්නම් ක්‍රමයේ අවසාන පියවරද? නිරීක්ෂණය. නිරීක්ෂණය තාම අපි ලිව්වේ නෑ. හරි තාම නිරීක්ෂණය ලිව්වේ නෑ. ඊළඟ නිරීක්ෂණය කියලා දාලා ලියන්න. නිරීක්ෂණය කියලා දාලා ලියන්න. ගැල්වනෝමීටරයේ කටුව උත්ක්‍රමණය වේ. ගැල්වනෝමීටරයේ කටුව උත්ක්‍රමණය වේ. හරි. ගැල්වනෝමීටරයේ කටුව උත්ක්‍රමණය වේ. ඊළඟ නිරීක්ෂණය ලියන්න. ඊළඟේ මොකද්ද? බල්බය බැල්වේ. ඔන්න ඔය නිරීක්ෂණ දෙක තමයි අපිට නිරීක්ෂණ විදියට හම්බෙන්නේ මෙන්න මේ ක්‍රියාකාරකමෙන්. හරි? මේ ක්‍රියාකාරකම නිරීක්ෂණ විදියට හම්බෙන්නේ මෙන්න මේ නිරීක්ෂණ දෙක. හරි. ජනුක මොකද උනේ? ජනුක මොකද උනේ? ජනුක ඇහෙනවද මාව? පන්තින් අයින් වුණා නේද? අලියන්න ජනුක නිරීක්ෂණ කියලා දාන මෙන්න මේ දෙක ඉක්මනට. නිරීක්ෂණ කියලා ලියලා මේ දෙක ලියන්න ඉක්මනට. හරි. ඔය සිග්නල් අයින් වෙලා සිග්නල් නැති වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා පන්තියෙන් අයින් වුණා නේද ළමයි පිරිසක්? ඒ ළමයින්ට මොකද්ද වුණා ප්‍රශ්නේ කියන්න මට? හරි. ලියන්නකො බල්බය දැල්වේ. හොඳයි. ඊට පස්සේ තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න හැමෝම එකට පහලින්. තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න හැමෝම එකට පහලින්. නිරීක්ෂණය ලිව්වා. පිරුෂ ලිව්වා නේද නිරීක්ෂණය? එකට පහලින් වෙනම තරුවක් දාලා ලියන්න. මේක නිරීක්ෂණයක් නෙමෙයි වෙන දෙයක්. හරි. වෙනම තරුවක් දාලා පහලින් ලියන්න. මෙහිදී කුඩා විදුලි මෝටරය ආහාරි කවිෂා මෙහිදී කුඩා විදුලි මෝටරය ඩයිනමෝවක් ලෙස භාවිත කරයි. මෙහිදී හරි දැන් මොකද? තාමත් එහෙමද භාෂිත? දැන් ඇහෙනවා සර්. හරි. මෙහිදී කුඩා විදුලි මෝටරය ඩයිනමෝවක් ලෙස භාවිත කරයි. හරි.
එතකොට ඔන්න අපි ඉගෙන ගත්ත පුංචි විදුලි බලාගාරයක් අපි ගෙදර අපි හදන්නේ කොහොමද කියලා ජල විදුලි බලාගාරයක්. හරි. ඔන්න ඔය විදිහට අපේ ලංකාවේ හදපු ජල විදුලි බලාගාර කිහිපයක් ඊළඟ ඔයාලට දීලා තියෙනවා. ඔයාලගේ පෙළපොතේ බලන්න. පෙළපොතේ 112 පිටුව. හරි. පෙළපොතේ 112 පිටුව. හරි. විදුලි බලාගාර කිහිපයක් සහ පිහිටලා තියෙන ස්ථාන සහ ඒ එක් එක් තැන්වල කොහොමද විදුලිය නිපදවන්නේ කියලා අහලා තියෙනවා. හරි. අපි කලින් ඉගෙන ගත්ත මතකයි ශක්තිය පාඩමේදී මේ හැම වෙලාවකදී මොකද්ද අපි කරන්නේ? මේ හැම වෙලාවකදීම අපි කරන්නේ කොහොම හරි තියෙන ඩයිනමෝව කරකවන්න ක්‍රමයක් හොයාගන්න. ඉතින් ඔයාලට මතක ඇති. හරි. ජල විදුලි බලාගාරවල ජලයෙන් ඩයිනමෝව කරකවුවා. නේද? සුළං විදුලි බලාගාරවල මොනවාගෙන්ද කරකවුවේ? සුළඟින් ඩයිනමෝව කරකවුවා. ඊට පස්සේ උදම් රළ මගින් කොහොමද කරේ අපි? උදම් රළ මගින් මොකද කරේ? උදම් රළ වලින් විදුලි බලාගාර හදලා තියෙනවා නම් මොකද කරන්නේ? උදම් රළ මගින් මේ අපේ තියෙන ඩයිනමෝව කරකවනවා නේද? අන්න ওই විදිහට මේ අපේ ලංකාවේ හරි ලංකාවේ තියෙන විදුලි බලාගාර වර්ග මොනවාද? ඒ වගේ එක් එක් විදුලි බලාගාරවල විදුලිය නිපදවන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ. හොඳයි. ලංකාවේ තියෙන ප්‍රධානතම ජල විදුලි බලාගාර වර්ගය තමයි මොනවාද? ජල විදුලි බලාගාර. හරි සෑහෙන විදුලි ප්‍රමාණයක් නිපදවන්න දායකත්ව දෙන තැන තමයි ජල විදුලි බලාගාර කියලා කියන්නේ. ඒතකොට ජල විදුලි බලාගාරවල අපි කතා කරපු සංසිද්ධියමයි වෙන්නේ. මොකක්ද වෙන්නේ? විශාල ජල පහරකට හරි විශාල ජල පහරකට අපි කියනවා තලබමරයක් එහෙම නැත්නම් ටර්බයින් එකක්. හරි. මෙන්න මෙහෙම ටර්බයින් එකක් සෙට් කරලා තියෙනවා. එතකොට මේ ජල පහරකටදී ටර්බයින් එක කැරක වෙනවා. ටර්බයින් එක උඩින් සෙට් කරලා තියෙනවා මොකද්ද මේ? මොකද්ද මේක? ටර්බයින් එක උඩින් සෙට් කරන්නේ ඩයිනමෝවක් නේද? ඩයිනමෝවක් සෙට් කරලා විශාල ඩයිනමෝවක් හරි පොඩි ඒවන්නේ විශාල ඩයිනමෝවක් සෙට් කරලා ඩයිනමෝවේ අග්‍රවලේ විදුලිය නිපදවා ගන්නවා ජල විදුලි බලාගාරවල. හරි. ඔය ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාරවල. ඒතකොට ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර පිහිටන ස්ථාන මෙන්න මේ විදිහට දීලා තියෙනවා. හරි. ඈ භාෂිත මොකුත් ලිව්වේ නැහැ. හරි. ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර තියෙන තැන් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. කොත්මලේ වික්ටෝරියා ප්‍රධාන ටික දීලා තියෙන්නේ. මීට අමතරව තව තැන් වල තියෙනවා. හරි. කොත්මලේ තියෙනවා. ඒක දන්නවනේ වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙනිගල සහ ලක්ෂපාන. හරි. කොත්මලේ, වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙනිගල සහ ලක්ෂපාන කියන තැන්වල තියෙනවා ජල විදුලි බලාගාර ශ්‍රී ලංකාවේ. හරි. ඊට පස්සේ සුළං විදුලි බලාගාර. හරි. ජල විදුලි බලාගාර මොකක් ආධාරයෙන් මේ තලබඹරේ කරකවුවේ? ජලය ආධාරයෙන්. සුළං විදුලි බලාගාර මොකක් ආධාරයෙන්ද කරකවන්නේ අපි? කොහමද? සුළං විදුලි බලාගාර වල මොකක් මගින්ද? සුළං විදුලි බලාගාර වල මොකක් මගින්ද මේක කරකවන්නේ මේ අපේ තලබඹරය? සුළඟ මගින්. සුළඟ මගින් තමයි සුළං විදුලි බලාගාර වල අපි මේ තලබඹරේ කරකවන්නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට විශාල කණු වලට සෙට් කරලා තියෙනවා මෙන්න මෙහෙම තලබඹරයක්. එතකොට සුළඟ මගින් තලබඹරේ කැරක වෙද්දී හරි ඩයිනමෝව සෙට් කරලා තියෙනවා. ඩයිනමෝවත් කැරක. තාච්චු පොතේ 113 පිටුවේ තියෙනවා. හරි. හොඳද? එතකොට මේ ඩයිනමෝව කරකැවෙන විදිහට මේ විදිහට සුළඟ වගේ සුළං පෙත්ත කරකවලා ඩයිනමෝව කරකවලා අවසානයේ මේකේ විදුලිය නිපදවා ගන්නවා. ඔය තමයි සුළං විදුලි බලාගාර. ඒතකොට ලංකාවේ සුළං විදුලි බලාගාර පිහිටලා තියෙන ප්‍රදේශ විදිහට තියෙන්නේ අපිට හම්බන්තොට සහ පුත්තලම. හරි. හම්බන්තොට සහ පුත්තලම. ඇයි මේ හම්බන්තොට පුත්තලම තියෙන්නේ මේ සුළං විදුලි බලාගාර? මධ්‍යම පළාතේ කොහෙවත් නැහෙනේ. ඔයාලගේ පළාතේ කොහෙවත් නැහෙනේ. සුළඟ වැඩි නිසා. සුළඟ වැඩි නිසා නේද? හම්බන්තොට පුත්තලම කියලා කියන්නේ මුහුදු ආශ්‍රිත ප්‍රදේශ. ඒකට වැඩි සුළඟක් තියෙන මේ ආශ්‍රයන්නේ. ඒකට යාලට සුළං පෙත්ත කරකවා ගන්න හැකියාවක් තියෙනවා. දැන් සුළං පෙත්තක් මොකද? මේ සුළං විදුලි බලාගාරයක් හයි කළ වැඩ නැහැ නේ. කරකවන්න තරම් හුළඟ නැත්තම් ඒ නිසා ඒ වගේ අර හුළඟ හොඳට තියෙන ප්‍රදේශවල හම්බන්තොට පුත්තලම වගේ ප්‍රදේශවල තමයි සුළං විදුලි බලාගාර නිපදවා ගන්නේ. හොඳයි. ඊළඟට තාප විදුලි බලාගාර. හොඳයි. තාප විදුලි බලාගාර. දැන් මේ දෙකේම තේරෙනවනේ.
ජල විදුලි බලාගාරකම ටර්බයින් එක කරකවන්නේ ජලය මගින්. හරි. සුළං විදුලි බලාගාරකම ටර්බයින් එක කරකවන්නේ සුළඟ මගින්. එතකොට තාප විදුලි බලාගාරවල කොහොමද අපි විදුලිය නිපදවා ගන්නෙ? තාපය මගින් කරකවනවද? නෑ. තාපයේ උදව්වක් අරගෙන කරකවනවා. හරි. තාපයේ උදව්වක් අරගෙන කරකවන අපේ මේ තල ටර්බයින් එක. හරි. තාපයෙන් උදව්වක් අරගෙන ටර්බයින් එක කරකවනවා. හොඳයි. තාපයෙන් කොහොමද උදව්වක් අරගන්නේ? හරි. මෙන්න මේ විදිහට. හරි. අපි මෙහෙම අපේ තියෙනවා නම් ටර්බයින් එක. අපි මෙහෙම ටර්බයින් එක තියෙනවා කියලා හිතන්න. හරි. ටර්බයින් එක යටින් තියෙනවා නම් විශාල ජල ටැංකිය. හරි. විශාල ජල ටැංකිය. එතකොට මේ විශාල ජල ටැංකිය රත් වෙන්න සලස්වනවා. හරි. මේක මොකද කරන්නේ? රත් වෙන්න සලස්වනවා. මේ විශාල ජල ටැංකිය රත් වෙද්දී මොකද වෙන්නේ? හරි. මොනවද පිට වෙන්නේ මේකෙන් දැන්? රත් වෙලා මොනවද පිට වෙන්නේ? කුමාලය පිට වෙනවා. හරිද? රත් වෙලා මොනවද වෙන්නේ? කුමාලය පිට වෙනවා. මෙන්න මේ හුමාලය මගින් තමයි ටර්බයින් එක කරකවලා ඊට පස්සේ ඩයිනමෝව කරකවලා ඩයිනමෝවේ අග්‍ර දෙකෙන් අපි විදුලිය නිෂ්පාදනය කරන්නේ. හරි. ඩයිනමෝවේ අග්‍ර දෙකෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. තාප විදුලි බලාගාරවල මොකක් මගින්ද විදුලිය නිෂ්පාදනය කරන්නේ? මොකක් මගින් ටර්බයින් එක කරකවන්නේ? තාපයෙන් ජලය රත් කළා ඒ හම්බ වෙන හුමාලයෙන් තමයි අපි මෙන්න මේ විදිහට ටර්බයින් එක කරකවන්නේ. වාස්තු මොකද්ද කිව්වේ? සමාව කටුණා මොනවද කරේ? හරි. වාස්තු අපි කතා කරේ තාප විදුලි බලාගාර ගැන. හරිද? ජල විදුලි බලාගාර සුළං විදුලි බලාගාරකම අපිට තේරෙනවානේ. ජල විදුලි බලාගාරකම ටර්බයින් එක කරකවන්නේ ජලයෙන්. මේ සුළං විදුලි බලාගාරකම ටර්බයින් එක කරකවන්නේ සුළඟෙන්. එතකොට අපි දැන් කතා කරේ තාප විදුලි බලාගාර වල ටර්බයින් එක කරකවන්නේ මොකෙන්ද කියලා. තාප විදුලි බලාගාර වල ටර්බයින් එක කරකවන්නේ කොහොමද? විශාල වතුර ටැංකි රත් කරලා ඒ වතුර ටැංකි වලින් එළියට එන හුමාලයෙන් හරි ඒක රත් වෙද්දි මේ වතුර රත් වෙලා හුමාලය එළියට එනවනේ. අන්නේ හුමාලයෙන් තමයි ටර්බයින් එක කරකවලා විදුලිය නිෂ්පාදනය කරන්නේ. හරි. එතකොට ලංකාවේ තාප විදුලි බලාගාර පිහිටලා තියෙනවා නොරොච්චෝලය කියන ස්ථානයේ. හරි. නොරොච්චෝලයේ පිහිටලා තියෙනවා ලංකාවේ තාප විදුලි බලාගාර. හරි. ඊළඟට ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර. හරි. ඉන්ධන මගින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර තියෙනවා කොහෙද? කැලණි තිස්ස කියන ප්‍රදේශයේ. හරි. කැලණි තිස්ස කියන ප්‍රදේශයේ තියෙනවා ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර. මේකේ මොකද කරන්නේ? මේකේ දැන් අපි ජල විදුලි බලාගාර වල ජලයෙන් කරකවන ටර්බයින් එක, සුළං විදුලි බලාගාර සුළඟෙන්, ඊට පස්සේ තාප විදුලි බලාගාර වල කුමාලයෙන් අරකේ කරන්නේ මොකද්ද? මැෂින් එකක් ආධාරයෙන් මේක කරකවනවා. හරි. මැෂින් එකක් ආධාරයෙන් ටර්බයින් එක කරකවලා හරි මැෂින් එකක් ආධාරයෙන් ටර්බයින් එක උණු කරකවලා මෙයා මේක කරකවන්න සලස්වලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒකේ ඩයිනමෝවේ අග්‍රවලින් විදුලිය එළියට අර ගන්නවා. එතකොට මේ මැෂින් එකට අපි මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ ඉන්ධන දාලා පෙට්‍රල් ඩීසල් වගේ මොනවා හරි ඉන්ධනයක් භාවිත කරලා තමයි මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මැෂින් එකෙන් ටර්බයින් එක කරකවනවා. ටර්බයින් එක කරකවෙද්දී ඩයිනමෝ කරකවෙනවා. ඩයිනමෝ කරකුණාම විදුලිය නිපද වෙලා අපි ප්‍රයෝජනයට අරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ විදුලි බලාගාර තියෙන්නේ. මම ආයිත් සාරාංශයක් විදිහට මතක් කරන්න. ලංකාවේ දැන් විදුලි බලාගාර වර්ග කීයක් තියෙනවද? ජල විදුලි බලාගාර, සුළං විදුලි බලාගාර, තාප විදුලි බලාගාර සහ ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන විදුලි බලාගාර. හරි. ඉන්ධන කිව්වහම මෙතන ගල් අඟුරුත් ගන්න බෑ. ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන විදුලි බලාගාර. ඔන්න ඔය විදිහට ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර. හරි. එතකොට මෙන්න මේ හතරේ අපි දැනන් ඉන්න ඕන විදුලිය නිෂ්පාදන කරන ක්‍රමය මොකක්ද කියලා. හරි. ජල විදුලි බලාගාර වල නම් ජලය මගින් ටර්බයින් එක කරකවනවා. ටර්බයින් එක කරගෙදී ඩයිනමෝ කරකිනවා. ඩයිනමෝ කරගෙදී ඒකින් විදුලිය උපදවා ගන්නවා. හරි. සුළං විදුලි බලාගාර නම් සුළඟෙන් ටර්බයින් එක කරකිනවා. සුළඟෙන් ටර්බයින් එක කරගෙදී ඒකෙන් ඩයිනමෝ කරකිනවා. ඩයිනමෝ කරගෙදී ඩයිනමෝෙන් එළියට විදුලිය අපි අරගන්නවා. හරි. ඊට පස්සේ තාප විදුලි බලාගාර වල නම් ඩයිනමෝ වලට මොකද කරන්නේ? වතුර රත් කරලා තාපය හුමාලය ලබා දෙනවා. ඒක හුමාලේ ටර්බයින් එක කරගෙදී ඩයිනමෝ කරකිනවා. ඩයිනමෝෙන් එළියට විදුලිය එනවා. ඊපස්සේ ඉන්ධන මගින් ක්‍රියාත්මක වෙන මොකද කරන්නේ? යන්ත්‍රයක් මොකක් හරි මැෂින් එකක්. හරි. ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් මගින් හරි
right මෙටර්බයින් එක කරකවලා ඊට පස්සේ ඩයිනමෝ කරලා එළියට විදුලිය නිපදවා ගන්නවා. සහ ඊට අමතරව දැනගන්න ඕන ලංකාවේ ජල විදුලි බලාගාර තියෙන්නේ කොහෙද? කොහෙද? කොත්මලේ, ඊට පස්සේ වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙනිගල සහ ලක්ෂපාන ඔන්න ඔය කියන ප්‍රදේශවල තියෙනවා. හරි. ඊට පස්සේ මොනවාද සුළං විදුලි බලාගාර කිව්වම තියෙන්නේ කොහෙද? ටිකක් මුහුද පැත්තට වෙන්න හම්බන්තොට උත්තලම වගේ ප්‍රදේශවල. ඊට පස්සේ තාප විදුලි බලාගාර තියෙනවා කොහෙද? නොරෙච්චෝලේ. ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාරයක් තියෙනවා කොහෙද? කැලණි තිස්ස කියන ප්‍රදේශයේ. හරි. ඔන්න ඔය කියන කාරණා ටික අපි දැනන් ඉන්න ඕන. හරි. මාතෘකාව දාගන්න මෙන්න මෙහෙම. ලංකාවේ විදුලි බලාගාර ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර. හරි. ශ්‍රී ලංකාවේ එතකොට නිගමනයක් එන්න ඕන නැහැ. අපි පරීක්ෂණයක් නෙමෙයිනේ කරන්නේ. හරි. පරීක්ෂණයක් කරොත් තමයි ඕනම එකකින් නිගමනයක් එන්නේ. හරි. පරීක්ෂා කිරීමක් නෙමෙයිනේ කරන්නේ. විදුලිය නිපදවීම කියන ක්‍රියාකාරකමයි කරේ. හරි. ඒ නිසා ඒක නිගමනයක් එන්නේ නැහැ. හරි. ඔව්. මාතෘකාව දාගන්න ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර. ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර. ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර. හරි. ශ්‍රී ලංකා විදුලි බලාගාර කිලිව නේද? ඔයාලා හරි ඔයාලා 112 පිටුවේ තියෙන වගුව අඳින්න ඕන. ඒක අඳින්න ඉඩ තියන්නේ හැමෝම. 112 පිටුවේ තියෙන වගුව 112 පිටුවේ තියෙන වගුව අඳින්න ඉඩ තියන්නේ. කවුරු හරි පන්තියෙන් යනවා එනවා හොඳටම අවුලක් තියෙන කෙනෙක් ඉන්නවා. වාශිතද අපේ? ඔව් නේද? වාශිතට තියෙන ලොකු ප්‍රශ්නයක්. හරි. ලියන්න ඒක අඳින්න ඉඩ තියන්නේ. ඔන්න එතකොට ජල විදුලි බලාගාර ගැන අපි කතා කරමු. හරි. පුංචි ජල විදුලි බලාගාරයක් හදන්නේ කොහොමද කියලා කතා කරා. දැන් ලියනවද? මොකක්ද හසරංගි? සර් දැන් ලියනවද? නෑ දැන් ලියන්නේ නෑ. ඉඩ තියන්න අපි පස්සේ ලියමු. හරිද? පස්සේ ලියන්න ඉඩ තියමු. හරි. හොඳයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තවත් විදුලිය උත්පාදන කරන ක්‍රමයක් ගැන. හරි. මම මේ ක්‍රමය ගැන කතා කරන්න කලින් දෙහිගෙඩියයි මතක් කරලා ඉන්නම්. දෙහිගෙඩිය ඇතුලේ මොනවද තිබ්බේ ළමයි? දෙහිගෙඩිය ඇතුලේ මොනවද තිබ්බේ? මොනවා හින්දා දෙහිගෙඩිය ඇතුලේ විදුලිය තිබුණේ? අම්ලයක් නේද? අම්ලයක් තිබ්බ නිසා තමයි දෙහිගෙඩිය උදේ. දෙහිගෙඩිය විදුලිය නිපදවන්න ගත්ත තහඩු මොනවාද? සිංක් තහඩුවයි කොපර් තහඩුවයි. කොපර් තහඩුවයි. එතකොට හරි ඔම ඉන්න පොඩ්ඩක්. හරි. එතකොට අපිට තේරෙනවා හරි දැන් අපි දෙහිගෙඩිය ඩෝක් ගහන්නේ මේ තහඩු දෙක හරි අම්ලයක් එක්ක මෙහෙම එකට තියෙන්න ඕන නිසා. හරි. කොපර් තහඩුව සිංක් තහඩුව. හරි කොපර් තහඩුව සිංක් තහඩුව. මේක අපිට දෙහිගෙඩියකට ගහනවට වඩා මෙන්න මේ විදිහට හදන්න බැයිද කියලා හිතන්න. හරි. අපි කරොත් එහෙනම් මෙන්න මෙහෙම. අපි ගන්නවා දැන් බීකරයක්. හරි. අපි බීකරයක් අරගෙන හරි මොනවද තියෙන්න ඕන අනිවාර්යෙන් අම්ලයක් තියෙන්න ඕනේ. ඔන්න අපි අම්ලය දැම්මා. අම්ලය දැන් දානවා. අම්ලය දාලා ඊට පස්සේ මොකද කරන්නේ අපි තහඩු දෙක දාන්න ඕන නේද? අපි ඊට පස්සේ ඔන්න තහඩු දෙක දානවා. සර් ඔව් විනාකිරි ගන්න බැයිද? විනාකිරි දුර්වල අම්ලයක් දුබල අම්ලයක් නේ කවුද හසරංගි. ඒ නිසා අපිට එකෙන් කරන්න පොඩ්ඩක් අමාරුයි. හරි. ඒ කියන්නේ මම පස්සේ ආයෙත් හොයලා බැලුවා
අපි මේ ගන්න ඕන තහඩුවේ වර්ගඵලයක් එහෙමත් තියෙනවා. වර්ගඵලය කියන එක අඳුරන්නේ නැහැ තාම නේ. ඔයාලා අඳුරනවද වර්ගඵලය? අඳුරනවා. හරි. වර්ගඵලය ගැනත් මේක හිතන්න ඕන මේ තහඩු වල. නිකන් මේ තහඩු අරගන්න බෑ. හරි. පළවෙනි පෙළ පොතේ නම් තියෙනවා. මොකද? වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම දිග වැඩි කිරීම පළල වැඩි කිරීම. හරි. එතකොට පළවෙනි පොතේ නම් දීලා තියෙනවා සෙන්ටිමීටර 1ක් දිග සෙන්ටිමීටර 6ක් උස තහඩුවක් ගන්න කියලා. හරි. අන්න ඔය විදිහට අපි ඔන්න තහඩු දෙකකුත් දැම්මා. දැන් ඉස්සෙල්ලා කතන්දරේ බලන්නකෝ. හරි. මොකද්ද අපි කරන්න යන්නේ දැන්? අපි දෙහි ගෙඩියට සමානම තවත් දෙයක් හදන්න යන්නේ. දෙහි ගෙඩිය ඇතුලේ අම්ලය තිබ්බා. අපි ඔන්න අම්ලයක් දැන් පිටින් ගෙනත් දැම්මා. හරි. ඊපස් දෙහි ගෙඩියට ගහපු තහඩු දෙක මොකද කරන්නේ? මෙතන අපි ගහනවා කොපර් තහඩුව සහ සිංක් තහඩුව. කොපර් තහඩුව සහ සිංක් තහඩුව. හොඳයි. මම අම්ලයේ විදිහට දාන්නම්. දෙහි ගෙඩිය ඇතුලේ තියෙන දුබල අම්ලයක් නේ. මෙයා ඒ හින්දා අපිට බල්බ් එක හරියට පත්තු කරන්න අපහසුනේ. හරි. මම දුබල අම්ලයක් නැතුව ටිකක් ප්‍රබල අම්ලයක්. හරි මම දානවා මේක ඇතුළට. දැන් ප්‍රබල අම්ලයක් මොකක්ද? තනුක මේක අලුත් වචනයක් ඔයාලට. තනුක සල්ෆියුරික්. සල්ෆියුරික් හයිඩ්‍රොක්ලොරික් දාලා තියෙන සල්ෆියුරික් නේ. ඔව්. තනුක මොනවාද? ඇසිඩ් නේද? ඔව් ඇසිඩ් කියලා කියන්නේ අම්ල කියන එකට ඉංග්‍රීසි වචනයක්. හරි. තනුක සල්ෆියුරික් අම්ලය. අපි දානවා මොනවාද? තනුක සල්ෆියුරික් අම්ලය. දැන් මේ අවශ්‍යතාව ඔක්කොම සම්පූර්ණයි නේද? දෙහි ගෙඩියෙන් බල්බ් එක හදන්න කරපු දේවල් ඔක්කොම මෙතන තියෙනවානේ. හරි අම්ලයක් තිබ්බා තහඩු දෙකක් අය කරා. හරි. දැන් මොකද කරන්නේ? මේකේ ධනාග්‍රය ඍණාග්‍රය. මට කියන්නේ කවුද ධනාග්‍රය කවුද ඍණාග්‍රය? ධනාග්‍රය සිංක් තහඩුව ඍණාග්‍රය කොපර් තහඩුව. හරිද? ධනාග්‍රය කොපර් තහඩුව ඍණාග්‍රය සිංක් තහඩුව. ඔව්. හරි ඒක හොඳට ඔළුවේ තියෙන්න ඕන. ධනාග්‍රය කොපර් තහඩුව ඍණාග්‍රය සිංක් තහඩුව. හරි ඍණාග්‍රය මොකක්ද? සිංක් තහඩුව. Cu කියලා කියන්නේ මොකද්ද මෙතන? කොපර් කියන එක. Zn කියලා කියන්නේ සිංක් කියන එක. මම මේවා ලියන්නේ ඇයි මේ 6 වසරේදීම? කොපර් වලට Cu ඊට පස්සේ සිංක් වලට Zn ඇයි මේ 6 වසරේදීම ලියන්නේ? මේවා ටික පුරුදු වෙන්න ඕන අපි. ඒ නිසායි 6 වසරේ ඉඳන්ම ඇහැට පුරුදු කරගන්නේ. හරි. එතකොට කොපර් තහඩුවට ඔන්න කොපර් තහඩුව දාන තහඩුව සිංක් තහඩුව ඍණ තහඩුව. හරි. දැන් මොකද කරන්නේ? බල්බේ ධනාග්‍රය සම්බන්ධ කරනවා කොපර් තහඩුවට. ඊට පස්සේ බල්බේ ඍණාග්‍රය සම්බන්ධ කරනවා සිංක් තහඩුවට. හරි. දැන් ඔන්න මොකද වෙන්නේ? බල්බය දැල් වෙනවා. හරි. බල්බය දැල් වෙනවා. හරියෙන් නිකන් මේක මොකට ගැහුවා වගේද? බැටරියකට ගැහුවා වගේනේ බල්බයක් නේද? බැටරියකට බල්බය ගැහුවා වගේ මේක දැන් දැල් වෙනවා. හරි. මෙන්න මේ විදිහට අපි හදාගන්න කෝෂය. හරි. මෙන්න මේ විදිහට හදාගන්න කෝෂයට අපි කියනවා සරල කෝෂය කියලා. මොකද්ද අපි ඒකට කියන්නේ? සරල කෝෂය. භාවිතා වුණේ දෙහි ගෙඩියේ සිද්ධාන්තයමයි. හැබැයි අපි ටිකක් පිළිවෙලට කරා. මේ දෙහි ගෙඩියක් අරන් කරනාට වඩා ටිකක් පිළිවෙලට කරා. මොකද කරේ? ඇතුලේ අම්ලයක් තියෙනවා. ඒ වෙනට හොඳ අම්ලයක් අරගත්තා. තව තහඩු දෙක ඔන්නෝම ගහලා අපි හදාගත්තා. මෙන්න මේ විදිහට බල්බයක් දැල්වන්න එහෙම නැත්නම් විදුලිය නිපදවා ගන්න හදාගන්න කෝෂයට අපි කියනවා සරල කෝෂය කියලා. මොකද අපි කියන්නේ සරල කෝෂය. ඒකට සරල කෝෂයේ ද්‍රාවණයේ විදිහට අම්ලයක් භාවිත කළ යුතුයි. තහඩු දෙක විදිහට කොපර් සහ සිංක් තහඩුව භාවිත කළ යුතුයි. එතකොට කොහොමද මෙතන විදුලිය නිපද වෙන්නේ? කොහොමද මෙතන විදුලිය නිපද වෙන්නේ? කොහොමද විදුලිය නිපද වෙන්නේ? අම්ලයට අම්ලයට සිංක් තහඩුවට සහ කොපර් තහඩුවෙන් අම්ලය ගමන් කර විදුලිය නිපද වෙනවා. අම්ලය ගමන් කර නෙමෙයි. හරි. අම්ලය ගමන් කර නෙමෙයි දෙහි ගෙඩියේදී වෙන්නේ. හරිද? මේ මෙන්න මේ අපි හදාගන්න සරල කෝෂයත් වෙන්නේ මොකක්ද වෙන්නේ? හරි. අහගෙන ඉන්නවන පාඩම වෙන්නේ මොකක්ද? මේ ඇතුලේ තියෙන අම්ලයත් එක්ක සිංක් තහඩුව ප්‍රතික්‍රියා කරනවා. හරි. සිංක් තහඩුව මොකද කරන්නේ? ප්‍රතික්‍රියා කරනවා.
මේ සිං තහඩුව ප්‍රතික්‍රියා කරද්දී හරි ඒ ප්‍රතික්‍රියාව නිසා නිපදවෙන විද්‍යුත් ශක්තිය එන්න මෙහෙම මේක දිගේ ගිහිල්ලා විදුලිය නිපදවෙනවා. තේරුණාද මම කියන එක? සිං තහඩුව ප්‍රතික්‍රියා කරනවා. හරි මේක අපි එහෙම දාලා තිබ්බාම සිං තහඩුව ටික ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ප්‍රතික්‍රියා කරපුවාම අන්නේ ප්‍රතික්‍රියාවේ තියෙන රසායනික ශක්තිය. හරි රසායනික ප්‍රතික්‍රියාවක් නෙවෙන්නේ. රසායනික ප්‍රතික්‍රියාව වෙද්දී හැදෙනවා රසායනික ශක්තියක්. අන්න ඒ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය විදිහට ගමන් කරලා තමයි මෙන්න මේ විදිහට බල්බය දැල් වෙන්නේ. හොඳයි. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? සිං තහඩුව ප්‍රතික්‍රියා කරනවානේ. සිං තහඩුව ප්‍රතික්‍රියා කරද්දී මේක ටික දිය වෙවි යනවා මෙහෙම. මේක ටික දිය වෙනවා. ටික දිය වෙලා කියලා මොකද වෙන්නේ? අවසානයේට මොකද වෙන්නේ? ටික දිය වෙලා අන්තිමේ සිං තහඩුව නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊයේ ප්‍රතික්‍රියා කරන්න කෙනෙක් නෑ. බල්බේ දැන් දැල් වෙනවා. සිං තහඩුව නැති වුණාම බල්බේ දැල් වෙන්නේ නැහැ. එතකොට අහපව් අලුතෙන් සිං තහඩුවක් දාන්න. ඒ සිං තහඩුව දිය වුණාම ආයෙත් සිං තහඩුවක් දාන්න. හරිද? ඇයි මෙයා ප්‍රතික්‍රියා කළා තමයි විදුලිය නිපදවන්නේ. ඒතර ප්‍රතික්‍රියා කරද්දී සිං තහඩුව මොකද වෙන්නේ? ටික දිය වෙනවා. සිං තහඩුව දිය වෙලා ඉවර වෙන ආපහු සිං තහඩුව අපි දාන්න ඕන. ඔන්න එක දුර්වලතාවයක් මේ කෝෂයේ තියෙන. මේ කෝෂය අපිට පාවිච්චි කරන්න බැරි ඒ නිසා. හරි. නැත්නම් මේ කෝෂය පාවිච්චි කරන්න තිබ්බනේ. මේ කෝෂය පාවිච්චි කරන්න බැරි අපිට අන්න ඒ නිසා. හරි. තා මොනවාද මේක දුර්වලතාව? මේක භාවිතා කරන්න මේක දුර්වලතාව මොනවාද? සර් කොපර් තහඩුවත් ඔය වගේ තනුක සල්ෆියුරික් අම්ලය දිය වෙනවද? කොපර් තහඩුව දිය වෙන්නේ නැහැ. හරි. දිය වෙන්නේ සිං තහඩුව පමණයි. එහෙනම් තමයි සිං තහඩුව මාරු කරන්නේ. හරි. තා මොනවාද මේකේ දුර්වලතාව? සිං තහඩුව දිය වෙලා ඉවරන එක දුර්වලතාවයක්. ආය මොනවාද මේකේ දුර්වලතාව? හිතන්න මේක පාවිච්චි කරන්න කිව්වොත් අපිට ඇති වෙන දුර්වලතාව මොනවද? වාසිත ධනරින අග්‍රවල තිබුණේ නැත්තම් ඒක ඒ වැඩ කරන්නේ නැහැ. හරි අපි ධනරින අග්‍රත් හයි කරලා තියෙන කියලා හිතන්න හසරන්ගේ මොනවාද මේක අපිට දැන් මේක අපිට හදා ගන්න පුළුවන්. ඇයි මේක අපිට භාවිත කරන්න බැරි එදිනෙදා ජීවිතේදී? දැන් අපිට ඔව් මතකද හැරවීමට අපහසුයි. ඒක අපිට ඕන පැත්තට මේක හරවන්න බෑ. පහසුවෙන් හරවන්න බෑ. ඇයි? මේක ඇතුළේ තියෙන අම්ලයක් නේද? දැන් හිතන්න අපිට තියෙන අපේ ගෙදර තියෙන බැටරි බියලි කෝෂය. අපි මේ හදාගන්න කෝෂයන්නේ ඒ රියලි කෝෂයක් අරගත්ත ඒක ඕන විදිහට අපිට හරවන්න පුළුවන්. පහසුවෙන් එහා මෙහා අරගෙන යන්න පුළුවන්. මේක එහෙම පුළුවන්ද? පහසුවෙන් එහා මෙහා අරන් යන්න පුළුවන්ද? මේක එහෙම පහසුවෙන් එහා මෙහා අරන් යන්න බෑ. ඇයි? ටික වේ අම්ල හැලෙන්න ඉඩ තියෙනවා. ඉතින් ද්‍රවයක් නේ තියෙන්නේ. ඒකට අපිට එහෙම පහසුවෙන් එහා මෙහා මේක අරගෙන යන්න බෑ. භාවිතා කරන්න අපහසුයි. ඒත් එක්කම ප්‍රතික්‍රියාව කරද්දී ටික කාලයක් ගිහිල්ලා මේ අම්ලයක් මාරු කරන්න ඕන. ටික කාලයක් ගිහිල්ලා අපි අම්ලයක් මාරු කරන්න ඕන. එතකොට අන්න ඔය කියන දුර්වලතා නිසා අපිට මේ සරල කෝෂය ඉදිරියදා ජීවිතයේදී භාවිතා කරන්න බෑ. භාවිතා කරන්න අපහසුයි මේ සරල කෝෂය ඉදිරියදා ජීවිතයේදී. හරිද? එතකොට ඔන්න අපි සරල කෝෂය කියන එක නිර්මාණය කරා. සකිල මොකද උනේ පන්තියට ආවේ නැත්තේ? පරක්කුනේ. ලින්ක් එක දැක්කේ නෑ සර්. අපි සෑහෙන ගොඩක් කතා කරා. හරි වීඩියෝ එක බලන්න ඕනේ. හෙට උදේ වෙද්දී හරි. හෙට උදේදී මම ලින්ක් එක දෙන්න අනිවාර්යෙන් බලන්න ඕන. හරිද? එතකොට ඔන්න අපි සරල කෝෂයක් නිර්මාණය කරා. විදුලිය ලබා ගන්න හැකියවීම. එතුපුලි ආවෝ කියන්න. තම තහඩුවේ වායු බුබුළු එක්රැස්වීම නිසා වැඩි වේලාවක් විදුලිය ලබා ගත නොහැකි වීම. very good. හරි. මොකද වෙන්නේ? මේ සිං තහඩුව දිය වෙනවා වාගේම හරිද? මේක උඩ ගිහිල්ලා සිං තහඩුව දිය වෙද්දී මේ වෙන ප්‍රතික්‍රියාව නිසාම මේකේ උඩ මෙන්න මෙහෙම වායු බුබුළු තැම්පත් වෙනවා. හරි. වායු බුබුළු තැම්පත් වුණාම මෙතනින් එන විද්‍යුත් ධාරාවට යන්න බෑ. අපහසුයි යන්න. එතකොට එක දිගට විද්‍යුත් ධාරාව හම්බෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා වෙලා ටික වෙලාවක් යද්දී මේක සම්පූර්ණයෙන්ම වැහෙන වායු බුබුළු වලින්. එතකොට ආය ඒක හරහා විදුලිය ගමන් කරවන්න බෑ. එතකොට ඔන්නේ දුර්වලතා කිහිපයක් තියෙනවා මේ සරල කෝෂය තුල. ඒ නිසා අපිට සරල කෝෂය එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන්න බැහැ. හරි. ඔන්න මම ආයෙත් කියනවා සරල කෝෂය හදුවේ මොකක් දිහා බලාගෙනද අපි? සරල කෝෂය හදුවේ අපි මෙන්න මේ
දෙහි ගෙඩිය දිහා බලාගෙනනේ දෙහි ගෙඩියෙන් බල්බ් එක පත්තු කරනවා කියන සිද්ධිය බලාගෙන. එතකොට අපි මතක් කරා දෙහි ගෙඩියෙන් බල්බ් එක පත්තු කරන්න දෙහි ගෙඩියේ අම්ලයක් තියෙන්න ඕන. අම්ලයකට කොප සහ සිංක් තහඩු දෙක ගහලා තියෙන්න ඕන. එතකොට ඒ සිද්ධිය අපි කරනවා බීකරයට ඔන්න එතන අම්ලයක් තිබ්බා මේකට තමයි මොකද කරන්නේ? අම්ලයක් දැම්මා. හරි. මෙතනත් තහඩු දෙක තිබ්බා මේකෙත් තහඩු දෙක ගැහුවා බල්බ් එක ගැහුවා. හරි. ඔන්න ඔය විදිහට අපි සරල කෝෂය නිර්මාණය කරා. එතකොට මෙතනදී කොප තහඩුව ධනාග්‍රය සිංක් තහඩුව ඍණාග්‍රය වෙනවා. හැබැයි සරල කෝෂ අපිට එදිනෙදා ජීවිතේදී භාවිතා කරන්න බෑ යාගේ තියෙන දුර්වලතා නිසා. එකක් තමයි සිංක් තහඩුව ප්‍රතික්‍රියා කරද්දී දිය වෙන නිසා නැවත නැවත සිංක් තහඩුව මාරු කරන්න වෙනවා. අනිත් එක තමයි පහසුවෙන් එහා මෙහා ගෙන යන්න අපිට බෑ. ඊළඟ කාරණාව තමයි තඹ තහඩුව මත වායු බුබුලු තැම්පත් වෙද්දී හරි තඹ තහඩුව මත වායු බුබුලු තැම්පත් වෙද්දී අපිට මේක දිගටම විදුලිය අපිට ලබා ගන්න බෑ. ආයෙ තඹ තහඩුව අරන් පිරිසිදු කරලා තමයි ආයෙ දාන්න ඕනේ. හරි. ඒ නිසා දිගින් දිගටම අපිට එක දිගට විදුලිය ලබා ගන්න හැකියාව නැහැ. ඔන්න ඒ දුර්වලතා නිසා අපි මෙන්න කිය සරල කෝෂය භාවිතා කරන්නේ නැහැ. හරි. තනුක සල්ෆියුරික් ඇසිඩ් එක හදාගන්නේ කොහොමද කියලා අහනවා. තනුක සල්ෆියුරික් ඇසිඩ් එක අම්ලය තනුක සල්ෆියුරික් අම්ලය හදාගන්න පිට වෙනම ක්‍රියාපටිපාටියක් තියෙන සරල ක්‍රියාපටිපාටියක් නෙවෙයි. ඉදිරියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාත් අපිව පස්සේ ඉගෙන ගන්න එක අවසරට ගියපුවාම. හොඳයි. සර් ගොරවනවා කියලා කියනවා. හරි. අපි ඉගෙන බලමු. හරි. මට කියන්න ඉස්සර මේක තේරුණාද කියලා? මේක තේරුණාද කියලා කියන්න මට. කොහොමද සරල කෝෂය හදන්නේ? ධනාග්‍රය මොකද්ද? ඍණාග්‍රය මොකද්ද? මොනවාද මේකේ දුර්වලතා කියලා තේරුණාද? තේරුණා. හරි. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ සරල කෝෂ ලියන්න තියෙන්නේ සරල කෝෂය නිෂ්පාදනය කිරීම ගැන. හරි. ලියන්න ඊළඟට ක්‍රියාකාරකම 8 ක්‍රියාකාරක ඇහෙන්නේ ක්‍රියාකාරකම 8 සර් පිටු කීයක් ඉඳ ගන්නද? අපි ලිව්වේ ක්‍රියාකාරකම විතරයි. කලින් ක්‍රියාකාරකම විතරයි. හිරුෂි කියන්න කොච්චර ඉඩක් ගියාද අපිට අද ලියන්න? CR පොතකින් මේ කොලයක භාගයක් විතර ගියාද? CR පොතක කොලයකින් භාගයක් සකිද. හරි. පිටු භාගයක්. හරි. හොඳයි. ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවල වගුවක් ගහන්න තියෙන හින්දා පිටු දෙකක් තියාගන්න. ඔව් වගුව ගහන්නත් ඕනනේ. හිරුෂ අමතක වෙලා ඇත්තේ. පොඩා වගුවක් ගහන්නත් තියෙන 112 පිටුව මං හිතන්නේ. පිටුවක් යනවා සර්. ඒකටත් එක පිටුවක් යනවා CR පොතේ. 112 පිටු තියෙන වගුව ගහන්නත් එපැදට පිටුවක් යනවා. හරි. හොඳයි. ඊළඟ මාතෘකාව දාන්න ඉඩ තියලා එහෙම ක්‍රියාකාරකම 8 ක්‍රියාකාරකම 8 ක්‍රියාකාරකම 8 සරල කෝෂයක් නිර්මාණය කිරීම. සරල කෝෂයක් නිර්මාණය කිරීම. සරල කෝෂයක් නිර්මාණය කිරීම. සරල කෝෂයක් නිර්මාණය කිරීම. එතකොට විද්‍යානේ පේපර් එකේ හරි ඕනම තැනක ඔයාලට සරල කෝෂයක් ගොත් මෙන්න මේක කියලා මතක තියෙන්න ඕනේ. අම්ලයකට තහළු දෙකක් දාන්න. මොකද්ද ගන්න අම්ලය? තනුක සල්ෆියුරික් අම්ලය. හරි සරල කෝෂයක් නිර්මාණය කිරීම. හොඳයි. ලියමු අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය ලියමු. හරි. හොඳයි මොනවාද ඕන දේවල්? මුලින්ම ඕන මොනවාද? තඹ තහඩුවක් සහ කොපර් තහඩුවක්. දැන් තඹ තහඩුව සහ කොපර් තහඩුව දෙකම එකයි ඉන්නේ. තඹ කිව්වත් එකයි කොපර් කිව්වත් එකයි. තඹ තහඩුවක් සහ සිංක් තහඩුවක්. ආය මොනවාද ඕන? අපිට අම්ලයක් ඕන, බීකරයක් ඕන, සම්බන්ධක කම්බිය ඕන, බල්බයක් ඕන. ක්‍රියාකාරකම කරන්න. හරි. ලියාගෙන යමු. ලියන්න මුලින්ම තඹ කොපර් තහඩුවක්
තඹ වරහන් ඇතුලේ කොපර තහඩුව. සිංක් වලට කියන තව නමක් තියෙනව නේද? මොකද්ද? තුත්තනාගම්. හරි සිංක් වලට කියන තව නම මොකද්ද? තුත්තනාගම්. ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය තඹ වරහන් ඇතුලේ කොපර තහඩුවක්. වරහන් ඇතුලේ කොපර තහඩුවක්. ඊළඟට කමාවක් දාලා තුත්තනාගම එක ලියන්න. පුරුදු වෙන්න නැත්නම් අපි තුත්තනාගම කියලා දුන්නොත් එහෙනම් ලියන්න බෑ. තුත්තනාගම වරහන් ඇතුලේ සිංක් තහඩුවක්. තුත්තනාගම වරහන් ඇතුලේ සිංක් තහඩුවක්. හරි වරහන් ඇතුලේ සිංක් තහඩුවක්. ඊට පස්සේ ඊළඟ ලියන්න ඊළඟ අපිට ඕන තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය. මේ ගෙදර සමහරක් ගෙවල් වල තියෙනවා තනුක සල්ෆියුරික් අම්ලය. මොනවද තනුක සල්ෆියුරික් අම්ලය කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතයේ? තියෙනවා මොනවද? ඇසිඩ්. බැටරි ඇසිඩ්. හරි බැටරි ඇසිඩ්. ඔව් බැටරි ඇසිඩ්. හරි බැටරි ඇසිඩ් කරන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන්. හරිද මොකද? බැටරි ඇසිඩ් මොන නමද? තුත්තනාගමද බැටරි ඇසිඩ්ද? අර තනුක තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය. නිලේෂ් දැන්ද පන්තියට ආවේ? හරි සර්. එතන වරහන් ඇතුලේ ලියන්න බැටරි ඇසිඩ්. නිලේෂ් කතා කරනව ඇහෙන්නේ නැහැ. අහපව් කියන්න. අහපව් කියන්නේ මොකද්ද නිලේෂ් අහපව් කියන්නේ? නිලේෂ් chat එකේ දානවා තරහ නැතුව. නිලේෂ් අයින් වුණා. හරි. තනුක සල්ෆියුරික් අම්ලය වරහන් ඇතුලේ බැටරි ඇසිඩ්. තව ඕන බීකරයක්. දැන් නම් බීකරය කියන්නේ මොකක්ද කියලා හොඳටම අඳුර නැති කීවතාවක් අපි කතා කරාද නේද බීකරය ගැන? වීදුරු කෝප්පය ජොග්ගු අපේ විද්‍යාගාරේ ජොග්ගුවක් කියන අණ්ඩක් නෑ. හරි. බීකරයක්. ඊට පස්සේ සම්බන්ධක කම්බි. බල්බයක්. සම්බන්ධක කම්බි බල්බයක්. හොඳයි. ඕවා තමයි අපිට අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ. ඊළඟ ලියන්න ක්‍රමය. කොහොමද මේක හදන්නේ? ක්‍රමය. මම අන්තිමේ ලියන්නේ විතරයි. බීකරයක් කියලා විතරයි ලියලා තියෙන්නේ. බීකරයක් කියලා විතරයි. බීකරයක් ඊට පස්සේ සම්බන්ධක කම්බි ඊට පස්සේ බල්බයක්. හරි. ඊට පස්සේ ලියන්න ක්‍රමය.
ක්‍රමය හරි ඔයාලට අද එක දිගට පන්තිනේ ඒ නිසා අපි දැන් විනාඩි 4න් අයින් වෙන්නේ නැහනේ අපි දැන් ඒ නිසා ඔයාලට පුංචි විවේකයක් හම්බෙන්නත් එක්ක ක්‍රමය කියන එක තැන ඔයාලගේ රූපය අඳින්න ඉක්මන 113 පිටුවේ තියෙනවා රූපය අඳින්න ඉක්මන කාගේ රූපේද සර් 113 පිටුවේ ක්‍රියාකාරකමේ තියෙනා නේද රූපයක් මෙන්න මේ රූපය දැක්කද ඔව් සිං තහඩුවේ කොපර තහඩුවයි දාලා අනේ රූපය අඳින්න ඉක්මනට හරි අඳින්නක හිමීට රූපය ඇඳලා කියන්න මට ඉක්මනට හරි අපි ලියමුද සාමන්දිනා ඉන්නවද අඳිනවා සර්. ඇඳලා කියන්න කවින්දු ඔළුවේ තියාගන්න හැමෝම හැම වෙලේම කොප තහඩුව තමයි මොකද්ද ධන අග්‍රය හරි සිං තහඩුව තමයි ඍණ අග්‍රය and sir හොඳයි and sir හරි එකකින බල්බ් එක ඇඳලා ඉවරයි සර් හරි කවින්දු හරිද කවින්දු හරි දැන් නම් ඇති වෙලාව නේද ලියන්න ක්‍රමය යටතේ තර ලකුණු දාලා 15න් මොනවාද මේ කරන්නේ රූපයේ පරිදි හරි රූපයේ පරිදි බීකරයකට මොකද සර් රූපයේ පරිදි බීකරයකට තනුක සල්ෆියුරික් අම්ලය මොකද්ද රූපයේ පරිදි තනුක සල්ෆියුරික් අම්ලය කමාවක් සිං තහඩුව කමාවක් තඹ තහඩුව දමා හරි කවිෂ කියන්න මම රූපයේ පරිදි බීකරයට තනුක සල්ෆියුරික් අම්ලය
තමාවක් සිංතහඩුව තමාවක් තඹ තහඩුව දමා සරල කෝෂය සකසා ගන්න තඹ තහඩුව දමා සරල කෝෂය සකසා ගන්න ඔයාලන්ද රූපයේ ලකුණු කරන් ළමයි කොප තහඩුව ධන කියලා කොප තහඩුව ධන සිං තහඩුව ඍණ කියලා ලකුණු කරන් බලන්න අමතක වෙන්නේ නැත්නම් පස්සේ ආයෝ කොප තහඩුව ධන සිං තහඩුව ඍණ කියලා ඒත් එකම කොප කියන තැන ලියන්න CU කියලා CU කොප හරි සිං කියන තැන ලියන්නේ ZN කියලා ZN හරි දැන් ආය ක්‍රමයට යන්න කොප තහඩුව ධන සිං තහඩුව ඍණ කියලා ලිව්වා කොප තහඩුව තියෙන තැන CU කියලා ලිව්වා ZN ලිව්වා සිං තහඩුව තියෙන තැන හරිද ඊයම ක්‍රමය යටතේ ඊළඟ පියවර විදිහට දැන් ආයෙත් අර ලකුණ දාලා ලියන්න පහලින් ක්‍රමයටම පහලින් ලියන්න තහඩු දෙකට බල්බයේ අග්‍ර නිවැරදිව සම්බන්ධ කරන්න හොඳයි ඔන්න අපි දැන් සරල කෝෂ හදලා බල්බ් එකක් සෙට් කරා ඊට පස්සේ අපි ලියන්න ඕන දැන් නිරීක්ෂණය මොකද්ද නිරීක්ෂණය මොනවාද අපි නිරීක්ෂණය වෙන්නේ ඔය ක්‍රියාකාරකම බල්බ් එක සම්බන්ධ කරපුවාම බල්බ් එක සම්බන්ධ කරපුවාම බල්බය දැල් වෙනවා විතරද අපිට පේන්නේ මේ බීකරය ඇතුලේ මොකුත් පේන්නේ නැද්ද අපිට වායු බුබුලු පිට වෙනවා පේනවා හොඳයි තව මේ සිං තහඩුව දියවීම සිං තහඩුව දිය වෙනවා පේනවා very good හරි ලියන්න නිරීක්ෂණ බල්බය දැල්වේ පළවෙනි එක බල්බය දැල්වේ දෙවෙනි එක
සිංතහඩුව දියවේ සිංතහඩුව දියවේ සිංතහඩුව දියවේ තුන්වෙනි එක තඹ තහඩුව මත තඹ තහඩුව මත තඹ තහඩුව මත වායු බුබුලු පිට වායු බුබුලු තැන්පත් වේ තඹ තහඩුව මත වායු බුබුලු තැන්පත් වේ හරි තඹ තහඩුව මත වායු බුබුලු තැන්පත් වේ හරි හොඳයි ඔය බල්බ් එක දැල් වෙනවා කියන එක අපි නිගමනය කරන්න පුළුවන් මොකද්ද බල්බ් එක දැල් වෙනවා කියන එක නිගමනය කරන්න පුළුවන් මොකද්ද මොකද්ද ඒක අපිට එළියට තොරතුරු ඇයි බල්බ් එක දැල් වෙන්නේ හේතුව මොකක්ද නිගමනය මොකද්ද නිගමනය බල්බ් එක දැල් වෙන්නේ ඇයි මේක ඇතුලේ මේ සම්බන්ධ කරපුවාම ඔව් අම්ලයකට සිංතහඩුවයි තඹ තහඩුවයි එකට එකතු වෙච්චාම ඒකෙන් ගමන් කරනවා ඒ හඩු දෙකෙන් ඒ බල්බ් එකට ගමන් කරපුවාම ප්‍රතික්‍රියා කිරීම නිසා සිංතහඩුව ප්‍රතික්‍රියා කරපුවාම ඔව් අම්ලයට සිංතහඩුව ප්‍රතික්‍රියා කිරීමෙන් පසුව බල්බේ පත්වීම හරි මං අහන්නේ ඇයි බල්බේ දැල් වෙන්නේ බල්බයක් දැල් වෙන්න නම් මොනවද ඕන අපිට විදුලිය ඕනනේ එතකොට මෙතන බල්බය දැල් වෙනවා කියන්නේ නිගමනය මොකක්ද අපේ මොනවද වෙලා තියෙන්නේ මෙතන මොනවද හැදිලා තියෙන්නේ මෙතන විදුලිය ගමන් කරනවා very good විදුලිය නිපද වෙලා තියෙනවා නේද ඒක තමයි අපේ නිගමනය ප්‍රතික්‍රියා කරලා විදුලිය නිපද වෙලා තියෙනවා හරි ඒකට ප්‍රතික්‍රියා කරා කියලා නිගමනය කරන්නේ කොහොමද අපි ප්‍රතික්‍රියා කරා කියලා නිගමනය කරන්නේ කොහොමද අපිට බැලුවෙම වෙනවා සිංතහඩුව දිය වෙනවා ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් කියන්නේ වායු බුබුලු පිට වෙනවා ඒ කියන්නේ මේක ඇතුළ අනිවාර්යයෙන් ප්‍රතික්‍රියාවක් වෙලා තියෙනවා අපිට ඒවා දිහා බලලා කියන්න පුළුවන් හරි ඒ සිංතහඩුව දිය වෙනවා නම් ප්‍රතික්‍රියාවක් වෙලා වායු බුබුලු පිට වෙනවා නම් ප්‍රතික්‍රියාවක් එතන වෙලා හරිද එතකොට පැහැදිලිව තියෙන රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා සහ අන්න ඒ රසායනික ප්‍රතික්‍රියාව නිසා විදුලිය නිපද වෙලා තියෙනවා කියලා හොඳයි ලියන්න නිගමනය ලියන්න බීකරය තුල රසායනික ප්‍රතික්‍රියාවක් බීකරය තුල රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී ඇති අතර බීකරය තුල රසායනික ප්‍රතික්‍රියාවක් හරිත මල්ලි කෝල් ගන්න කැමරා ඔන් වෙලා කැමරානේ මයික් ඔන් වෙලා හෙලෝ අකිල හරි කියන්න බීකරය තුල
රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී ඇති අතර බීකරය තුල රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී ඇති අතර එමගින් විදුලිය නිපද වී ඇත. එමගින් විදුලිය නිපද වී ඇත. සර් ආයි මුලින් දැන් කියන්නකෝ. බීකරය තුල මොකද්ද සර් එමගින් විදුලිය මම කියන්න හසරංග ලියාගෙන යන මුලින් ඉඳලා හරි මේ කියලා ඉන්නම මුලින් ඉඳලා බීකරය තුල රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී ඇති අතර එමගින් විදුලිය නිෂ්පාදනය වී ඇත. හරි ඊළඟ ළමයි ඔයාලා අනුමාත්‍රකාවක් විදිහට දාගන්න සරල කෝෂයේ දුර්වලතා හරි ලියන්න 1 2 3 දාලා ලියන්න එක ලියන්න සිංතහඩුව දියවන නිසා ආයෙ මුලින්ම කියන්නකෝ සර්. සිංක් තහඩුව දියවන නිසා සිංතහඩු නැවත සම්බන්ධ කිරීමට සිංතහඩුව දියවන නිසා සිංතහඩු නැවත සම්බන්ධ කිරීමට සිදුවීම නැවත සම්බන්ධ කිරීමට සිදුවීම තම පළවෙනි එක දෙවෙනි එක ලියන්න
කොපර් තහඩුව මත වායු බුබුලු කොපර තහඩුව මත වායු බුබුලු තැන්පත් වන නිසා වායු බුබුලු තැන්පත් වන නිසා එක දිගට විදුලිය ලබාගත නොහැකි වීම එක දිගට විදුලිය ලබාගත නොහැකි වීම හරි එක දිගට විදුලිය ලබාගත නොහැකි වීම හරි නොහැකි වීම එක දිගට විදුලිය ලබාගත නොහැකි වීම ඊළඟ එක පහසුවෙන් එහා මෙහා රැගෙන යාමට නොහැකි වීම පහසුවෙන් එහා මෙහා රැගෙන යාමට නොහැකි වීම පහසුවෙන් එහා මෙහා රැගෙන යාමට නොහැකි වීම එච්චරද සර්? අව තියෙනවා හරි ඊළඟ එක අවශ්‍ය පරිදි හැරවීමට නොහැකි වීම අවශ්‍ය පරිදි හැරවීමට නොහැකි වීම හොඳයි හරි එතකොට ඔන්න හරි අපි මොකද කරේ රසායනික ද්‍රව්‍ය භාවිත කරලා හරි රසායනික ද්‍රව්‍ය භාවිත කරලා දැන් සිංක් තහඩුව කොපර් තහඩුව තනුක සල්ෆියුරික් කියලා කියන රසායනික ද්‍රව්‍යනේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා කෝෂයක් නිපදවුවා මෙන්න මේ විදිහට රසායනික ද්‍රව්‍ය භාවිත කරලා හරි නිපදවන කෝෂවලට අපි නමක් දෙනවා මොකක්ද නම රසායනික කෝෂ මොනවද අපි ඒවට කියන්නේ රසායනික කෝෂ කියලා කියනවා හරි එතකොට අපි භාවිතා කරන්නේ අපේ ගෙවල් වල තියෙන බැටරිය නිකම් බැටරි හරි ඊට පස්සේ ෆෝන් බැටරි ඊට පස්සේ වාහනවල බැටරි මේවා රසායනික කෝෂද නැද්ද හරි මොනවා හරි රසායනික කෝෂයක් භාවිතා කරලා තියෙනවා නම් යම්කිසි කෝෂයක එක රසායනික කෝෂයක් හරි රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා විදුලි නිපදවන කෝෂවල මොනවද අපි කියන්නේ රසායනික කෝෂ මම ඔයාලට හිතන්න දෙන්නේ අපේ ගෙදර තියෙන බැටරි ෆෝන් බැටරි නිකන් ටෝච් බැටරි ෆෝන් බැටරි වාහනවල බැටරි මේවා මේ කෝෂ රසායනික කෝෂද නැද්ද රසායනික කෝෂ ඇයි රසායනික කෝෂ කියලා කියන්නේ රසායනික කෝෂ ඒක ඇසිඩ් තියෙනවා ඇසිඩ් වාහන බැටරි වල ඇසිඩ් තියෙනවා හරි එතකොට අපි ගෙදර පාවිච්චි කරන බැටරි වල මොනවද තියෙන්නේ රසායනික බැටරි ඇසිඩ් තියෙනවා බැටරි ඇතුලේ ගෙදර පාවිච්චි කරන ටෝච් බැටරි ඇතුලේ පියලි කෝෂයේ මොනවද තියෙන්නේ ඇතුලේ රසායනික ද්‍රව්‍ය තියෙනවද
නෑ සර්. නැද්ද? ඇයි ඔයාලට අමතකද ඔයාලා සිං තහඩුව ගලවගත්තේ කොහෙන්ද කියලා? සිං තහඩුව ගලවගත්තේ කොහෙන්ද කියලා අමතකද? බැටරියෙන්. බැටරියෙන්නේ. එතකොට ඒ කියන්නේ බැටරිය ඇතුලේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. බැටරිය ඇතුලේ කාබන් කුඩුත් තියෙනවා නේද? බැටරිය ඇතුලේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. එතකොට අපි ඔය පාවිච්චි කරන ෆෝන් බැටරි ඊට පස්සේ අපේ ටෝච් බැටරි වියලි කෝෂ හරි මේ සියලුම දේවල් රසායනික කෝෂ. හරි මේ සියලුම දේවල් මොනවාද? රසායනික කෝෂ. හොඳයි. හරි. එතකොට අපි ඔය කතා කරන රසායනික කෝෂ හරි අපි කතා කරන රසායනික කෝෂ ප්‍රධාන වර්ග දෙකයි. එකක් තමයි ප්‍රාථමික කෝෂ. ප්‍රාථමික කෝෂ අනිත් වර්ගය තමයි ද්විතීයික කෝෂ. විදීජ කෝෂය. ද්විතීයික කෝෂ. ප්‍රාථමික කෝෂ සහ ද්විතීයික කෝෂ. හරි මොනවාද මේ දෙක අතර වෙනස? හරි මම උදාහරණ දෙකක් දෙන්නම්කෝ. හරි මේ ඔන්න උදාහරණ දෙකක් දෙන්න. ඔන්න මම ප්‍රාථමික කෝෂ උදාහරණයක් දෙනවා. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වියලි කෝෂය. හරි ඊට පස්සේ මම මොකද්ද ද්විතීයික කෝෂ උදාහරණයක් දෙනවා. දුරකථන වල බැටරි. දුරකථන වල කෝෂ. හරි දැන් නිකන් හිතන්නකෝ. මොකද්ද මේ දෙන්නගේ වෙනස? මේ දෙන්නගේ වෙනස. මොකද්ද නිතුපිලි? ප්‍රාථමික කෝෂවල නැවත නැවත ආරෝපණය කරමින් භාවිතයට ගත නොහැකි වීම. ඔව්. ද්විතීයික කෝෂ නැවත නැවත ආරෝපණය කරමින් භාවිතයට ගත හැකි කෝෂ. ඔව්. හරි මේ දෙක තමයි වෙනස. බලන්නකෝ. වියලි කෝෂ කිව්වහම ටෝච් එකේ බැටරිය කිව්වහම ඒක බැටරි බැස්සම අපිට පුළුවන් දායක ගන්න පාවිච්චියට. අය අපිට පාවිච්චියට ගන්න බෑ. ආයෙ charge කරලා ගන්න බෑ. ආරෝපණය කරලා ගන්න බෑ. හරි. හැබැයි ෆෝන් වල තියෙන බැටරිය එහෙමද? නෑ. එයාලා එහෙම නෑ. එයාලගේ පුළුවන් ආපහු මෙයා ආරෝපණය කරලා නැවත නැවත භාවිතයට ගන්න පුළුවන් මේ ෆෝන් වල බැටරි. හරිද? එතකොට අපිට සරලව කියන්න පුළුවන් ආරෝපණය කළ නැවත නැවත භාවිතා කරන්න බැරි ඒවා ප්‍රාථමික කෝෂ. එතකොට ආරෝපණය කළ නැවත නැවත භාවිත කරන්න පුළුවන් ඒවා ද්විතීයික කෝෂ. මොකද්ද මේ ආරෝපණය කරනවා කියලා කියන්නේ? සාමාන්‍ය වචනේ මොකද්ද අපි මේක ජීවිතේදී කියන? අපි ඉංග්‍රීසි දන්නවා සිංහල දන්නේ නැහැ. මොකක්ද සාමාන්‍ය වචනේ ආරෝපණය කරනවා කියන එකට? charge කරනවා නේද? charge කරනවා. එතකොට ආරෝපණය කරනවා charge කරනවා. හරි එතකොට ඔයාලා තේරෙනවා වේලි කෝෂයක් charge කර කර ආරෝපණය කර කර භාවිතා කරන්න බෑ. එක බැටරි බැස්සාම ඉවරයි. හරි. හැබැයි ෆෝන් වල බැටරි charge කර කර ආරෝපණය කර කර භාවිතා කරන්න පුළුවන්. මොකද්ද මේ ඇතුලේ මේ වෙන්නේ එතකොට? හරි මේක ඇතුලේ වෙන්නේ මොනවද? හරි. දැන් වියලි කෝෂයක බැටරි බහිනවා කියලා මොකක්ද වෙන්නේ? වියලි කෝෂයක බැටරි බහිනවා කියලා මොකක්ද වෙන්නේ? වෙන්නේ හරි මේක ඇතුලේ දැන් රසායනික ද්‍රව්‍යනේ තියෙන්නේ. වියලි කෝෂ ඇතුලේ තියෙන මොනවද? රසායනික ද්‍රව්‍ය. මෙන්න මේ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කළා ඉවර වෙනවනේ. ඉවරුණාම ආය ප්‍රතික්‍රියා කරන්න කට්ටිය ඉන්නවද? නැහැ. ආය විදුලි නිපදවන්න බෑ. හරි. රසායනික ද්‍රව්‍ය තිබිලා ප්‍රතික්‍රියා කරනකම් මේකේ විදුලිය නිපදවෙනවා. ප්‍රතික්‍රියා කරන්න බැරි වුණ ගමන් මේක විදුලිය නිපද වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරන රසායනික ද්‍රව්‍ය ඉවර වුණ ගමන් මේක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි බැටරිය බැස්සා කියලා අපි ඔය කියන්නේ. හරි. බැටරිය බැස්සා කියලා කියන්නේ අපි අන්නේ වෙලාව. හරි. ප්‍රතික්‍රියා වෙන්න තරම් මේක ඇතුලේ දේවල් තිබුණොත් ප්‍රතික්‍රියාව වෙනව නම් තාමත් හරි. මේක එතකොට වැඩ කරන බැටරිය හරි කෝෂය මේකේ රසායනික ද්‍රව්‍ය ඉවරයි නම් ප්‍රතික්‍රියා කරන කි රසායනික ද්‍රව්‍ය වැය වෙලා ඉවරයි නම් මේක බැටරි බැහැපුවා. මේක ආයෙ පාවිච්චි කරන්න බෑ. හරි. මේ වගේ ඒ දේම වෙනවා. හැබැයි මේක ආරෝපණය කරලා ආපහු මුලින් තත්ත්වෙට ඒ කියන්නේ ආපහු අර ප්‍රතික්‍රියා කරන තත්ත්වෙට පත් කරන්න පුළුවන් මෙන්න මේවා. මේවා එහෙම බෑ. හරි මේවා එහෙම බෑ. මේවා ආරෝපණය කරාට ආපහු මුලින් තත්ත්වෙට එන්නේ ආය ප්‍රතික්‍රියා කරන්න පුළුවන් තත්ත්වෙට එන්නේ නැහැ. හැබැයි මෙයාලා එහෙම නැහැ. මෙයාලා ආරෝපණය කරපුවාම නැවත භාවිතා කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා ෆෝන් බැටරි ඊට පස්සේ වාහනවල බැටරි වගේ කට්ටිය. හරිද? තේරුණාද කියප එක? ප්‍රාථමික කෝෂ ද්විතීයික කෝෂ මොනවද කියලා? තේරුණාද නැද්ද? තේරුණා සර්. ආයෙත් පාරක් කියලා දෙන්නද?
ආයෙත් පාර මාස හොඳයි හරි එතකොට ඔන්න ප්‍රාථමික කෝෂ කියන්නේ රසායනික ද්‍රව්‍ය ඉවර වෙන අය නැවත නැවත භාවිතා කරන්න බැරි අය හරි ද්විතීයික කෝෂ එහෙම නෑ ආරෝපණය කරලා නැවත නැවත භාවිතා කරන්න පුළුවන් හොඳයි මාතෘකාව දාගන්න හැමෝම රසායනික කෝෂ මාතෘකාව දාගන්න රසායනික කෝෂ රසායනික කෝෂ හරි ඉස්සලා ලියලමු මොනවද රසායනික කෝෂ කියන්නේ කියලා කාටද මතක් කරලා කියන්න පුළුවන් මොනවද රසායනික කෝෂයක් කියන්නේ කියලා මනට සරල කෝෂය සරල කෝෂ සරල කියලා කෝෂයකදී භූමිකා මගහැරෙන තාවේ මගහැරෙන රසායනික කෝෂයෙන් නිපදවා ඇත නෑ ඔය පෙරපොත බලන් කියන්නේ මං අහන්නේ එහෙම නෙමෙයි රසායනික කෝෂයක් කියන්නේ මොකක්ද කියලා දීර්ඝ කාලයක් ඉදිරියට ලබාගත හැකිය නෑ ඔය පෙරපොත බලාගෙන කියන්නේ මං අහන්නේ රසායනික කෝෂයක් කියන එකේ තේරුම මොකක්ද ඇයි අපි ඒක රසායනික කෝෂයක් කියලා කියන්නේ පෙරපොත බලගෙන අතර කරන්න අම්ල ජාති දාලා හදන අම්ල ජාති දාලා ඒ කියන්නේ මොනවද රසායනික ද්‍රව්‍ය භාවිත කළ විදුලි නිපදවන නිසා තමයි මොනවද අපි ඒවට කියන්නේ රසායනික කෝෂ කියලා කියන්නේ හරි රසායනික ද්‍රව්‍ය භාවිත කළ විදුලි නිපදවන හින්දා වෙන හේතුවක් හින්දා නෙවෙයි හරි රසායනික ද්‍රව්‍ය භාවිත කළ විදුලි නිපදවන හින්දා මොකද්ද අපි ඒකට කියන්නේ රසායනික කෝෂ කියලා කියන්නේ හරි බලමු යමුක අපි බලමු ළමයින්ට තේරුණාද නැද්ද හරි හොඳයි ලියන්න දරුවක් දාලා රසායනික ද්‍රව්‍ය භාවිතයේ හරිනේ මාතෘකාවට යටින්ද මාතෘකාවට යටින් තරුවක් දාලා ලියන්න රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් විදුලිය නිපදවන කෝෂ රසායනික කෝෂ ලෙස රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් විදුලිය නිපදවන කෝෂ රසායනික කෝෂ ලෙස හැඳින්වේ රසායනික කෝෂ ලෙස කියන්නකෝ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් විදුලිය නිපදවන කෝෂ රසායනික කෝෂ ලෙස හැඳින්වේ හරි ඊළඟ ලකුණ දාලා ලියන්න රසායනික කෝෂ වර්ග දෙකකි රසායනික කෝෂ වර්ග දෙකකි හරි වර්ග දෙකකි පහලට 1 2 දාලා ලියන්න පළවෙනි වර්ගය තමයි ප්‍රාථමික කෝෂ දෙවෙනි වර්ගය තමයි ද්විතීයික කෝෂ ප්‍රාථමික කෝෂ සහ
ද්විතීක කෝෂ. හරි. ප්‍රාථමික කෝෂ සහ ද්විතීක කෝෂ. හරි. දැන් ඔයාලගේ ඔය ලියන පිටුව දෙකට බෙදන්න මම මේ බෙදලා තියෙන විදිහටම එක පැත්තක ප්‍රාථමික කෝෂ අනිත් පැත්තේ ද්විතීක කෝෂ. පැත්තක ප්‍රාථමික කෝෂ අනිත් පැත්තේ ද්විතීක කෝෂ. හරි. මේ පැත්තෙන් තරුවක් දාලා ලියන්න. මේ පැත්තෙන් තරුවක් දාලා ලියන්න. සර් ඩිංගක් ඉන්නකෝ. හරි. හරි. ලියමුද දැන්? විනාඩි 6යි අපිට තියෙන්නේ. ලියමුද? චුට්ටක් ඉන්න. සර් වගුවක් ගහගන්න. වගුවක් ගහන්න ඕනේ නැහැ. නිකන් පොත බෙදන්න මේ පොත දෙකට බෙදන්න. හරි. මම ලියන්න බෝඩ් එක බලන් ලියන්න. හරි. බෝඩ් එක බලන් ලියන්න මම කියවන ගණන් ලියන්න. හරි. භාවිත කිරීමේදී රසායනික ද්‍රව්‍ය ක්ෂය වේ. එවිට අක්‍රීය වේ. දෙකේ අර මොකද්ද තියෙන්නේ? එතනද ඔව් සර්. ද්විතීක කෝෂ. ඔය අකුරු පැහැදිලි. ද්විතීක. සර් බෝඩ් එක පේන්නේ නැහැ. හරි මම මේක කියන නිසානේ. ද්විතීක කෝෂ. මේකෙදිත් ඒ දේම වෙනවා. හරි. නමුත් නැවත ආරෝපණය කර භාවිත කළ හැකිය. හරි. ලියා ගන්න ඉක්මනට. මම ලියා ගන්න ඔය ටික. මෙයා ෂේ වුණාට පස්සේ ආයෙ පාවිච්චි කරන්න බෑ. අක්‍රිය වෙන ඉවරයි. අඩු වුණාට පස්සේ එවිට ආක්‍රිය වේ කියලා එක ලියන්න නැද්ද? ලියන්න ඕන මේ ඔක්කොම ලියන්න ඕන. මේ පැත්තත් ලියන්න ඕනේ, එහා පැත්තත් ලියන්න ඕන ඔක්කොම ටික.
ඉක්මනට ලියා ගන්න. සර් දෙවනි තරුවේ එවිට එවිට අක්‍රීය වේ. මම කයන්න කියවන්න බෑනේ. එවිට අක්‍රීය වේ. එවිට අක්‍රීය වේ. සර් බෝඩ් එකේ පේන්නේ හරි මම ඉන්න. ඒත් කියව ගන්නත් බැරි අකුරු ටික බලලා කියනවට හොඳයි කිමාලිකා සොන්ද. උදාහරණ ලියන ඉඩ තියන්න පෙළපතෙන් බලලා උදාහරණ ලියන්න ඕන හැමෝම. හරි. පෙළපතේ උදාහරණ තියෙන ඒ ටික බලලා ලියන්න ඕන. අද දෙක ගෙදරට කීයක් තියෙනවද? දෙකයිනේ. වගු අඳින්න ඕන. මේකේ උදාහරණ ටික ලියන්න ඕන. සර් අද වීඩියෝ එක දාන්න පුළුවන්ද? හරි දාන අනිවාර්යෙන්. හෙට උදේ වෙදි දෙන්න. සර් YouTube එකේ බලන්න බැරිද? YouTube එකට හෙට උදේ වෙදි දාලා දෙන්නම්. හරි සකිල. ආ සර්. හරි. තාම ලියනා ඉන්නවද? ලීවා සර් ලිව්වා. දෙපැත්තම ලිව්වද? මේ පැත්තයි මේ පැත්තයි? දෙක ලියනවා සර්. ඔව් සර් දෙකත් ලියන්න ඉක්මනට. කැමරාව ඔන්න ඕන. හරි. හොඳයි. එහෙනම් අදට මම පන්තිය මෙතනින් නතර කරනවා. එතකොට දෙවෙනි තරු ලියන්න. උදාහරණ ලියන්න ඕන ඔයාලා ගෙදරදී. සර් නෝට් එක දානවද? නෝට් එක දාන්නම් මම. සර් ඔහිරිෂ මොකද්ද? නෝට් එක කියන විතර මයික් ඕෆ් වෙනවා ගියානේ. නෝට් එක දාන්න සර්. හරිද? සර් නෝට් එක දානවද ෂිප්පින් එකටම නැත්තම්? නෝට් එක ඕනෑ මට මැසේජ් එකක් දානවා මම එයාලට දාන්නම් නෝට් එක. හරි? හා සර්. හරි. හොඳයි. එහෙනම් හතරයි පන්ති නතර කරමු. හරිද? එතකොට ඔයාලට ඊළඟට කරන්න තියෙන ළමයි විද්‍යුත් පරිපථ නිර්මාණය කිරීම. හරි විද්‍යුත් පරිපථ නිර්මාණය කිරීමට ඒකට අවශ්‍ය උපකරණ කිහිපයක් තියෙනවා. හරි උපකරණ කිහිපයක් තියෙනවා. අපි බලමු මේවා හොයාගන්න. හොයාගන්න අපහසු වුණොත් අපි පාඩම ඉගෙනගෙන ඉවර වෙලා හොයාගන්න පුළුවන් වෙලාවක අපි දේවල් ටික කරමු. මේ ලොක්ඩවුන් සීසන් එකත් එක්ක අපිට පොඩ්ඩක් අමාරුයිනේ. ඒවා හොයාගන්න නේද? හොයාගන්න පුළුවන්කමක් අපිට තිබුණොත් අපි මේ දේවල් වලින් වැඩ කරමු. හොයාගන්න අපහසු වුණොත් අපි ඒ පාඩම ඉගෙනගෙන ඉවර වෙලා අපි මේ දේවල් ගැන කතා කරමු.
හොඳයි. එහෙනම් අදට පන්ති නතර කරන හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. හරි. බුදු සරණයි සර්. හරි. බුදු සරණයි.